සුබදෑසනක් ලොකු භාගයක් අද දවසේ ස්වාමීන් වහන්සේගේ වචනය බෙදා ගන්න ලැබීම ගැන පළමුවෙන් මේ කාලේ බාර කරමු ස්වාමීන් වහන්සේට කැප කරන් බලන්න. ස්වාමීනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ වගේ උදෑසනක් ඔබ වහන්සේට දී තිබෙන නිසා තවත් දවසකදී ඔබ වහන්සේගේ වචනය දෙස බලන්න අපිට දී තිබෙන අවස්ථාව ගැන. ස්වාමීනි අපි ඔබ වහන්සේ ආරාධනා කරනවා මේ වෙලාවේදී අපේ කෙනාගේ ජීවිත ස්පර්ශ කරන්නට. පියාණන් ඔබ වහන්සේගේ අලුත් ස්පර්ශයක් අපට අවශ්‍යයි පියාණන්. අපි මේ ස්ථානට ඇවිල්ලා තියෙන්නේ පියාණන් ඔබ වහන්සේව දකින්ට ඔබ වහන්සේ සොයන්ට පියාණන් අපි ඉල්ලනවා පියාණන් ඔබ වහන්සේ අලුත් එළිදරව් වීමක් අපට දෙන්න අද දවසේ. ස්තුතියි ස්වාමීනි මෙවැනි කාලයක් අපට දුන්න නිසා අද දවසේ ඔබ වහන්සේ වචනට විරුද්ධව ස්වාමීනි පියාණන් ක්‍රියා කරන හැම අන්ධකාර බලය විරුද්ධව අපි නැගී යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ මේ ඉන්නා හැම කෙනෙකුගේම ජීවිත ඔබ වහන්සේ නිදහස් කරන්නට. ඔබ වහන්සේ වචනේ ඇසීමටත් ඒ තේරුම් ගැනීමටත් පියාණන් ඒ අනුව ක්‍රියා කිරීමටත් ඔබ වහන්සේ උපකාර කරන්නට. ස්තුතියි ස්වාමී. ප්‍රශංසා වේවා පියාණන්. යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණන්. ආමේන්. මම කැමතියි ඔබගේ අවධානය යොමු කරන්නට දේ වචනේ හිතෝපදේශ පොතේ 29 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයත් දෙවෙනි පදයත් අපි කියවමු බලන්න. විශේෂයෙන්ම දෙවෙනි පදය 29 වෙනි පරිච්ඡේදය. හිතෝපදේශ 29 පළවෙනි පද දෙක හිතෝපදේශ 29 බොහෝ වර තරවටු ලැබත් තමාගේ කුලල තද කර ගන්නා ගැලවීමක් නැතුව හදිසියෙන් පොඩි කරනු ලැබේ. ධර්මිෂ්ඨයන්ට බලය තිබෙන කල සෙනග ප්‍රීති වෙති. එහෙත් දුෂ්ටයෙක් ආණ්ඩු කරන කල සෙනග සුසුම්ලති. හරි. විශේෂයෙන්ම මම බොහොම ස්තුතියි. විශේෂයෙන්ම මම කැමති මේ ඔබගේ අවධානය යොමු කරන දෙවනි පදය කෙරෙහි ධර්මිෂ්ඨයන් බලය තිබෙන කල සෙනග ප්‍රීති වෙති. එහෙත් දුෂ්ටයන් ආණ්ඩු කරන කල සෙනග සුසුම්ලති. මම හිතන්නේ අද අපි ඉන්නා වූ දේශය තුල ගොඩාක් අපි අහන කතා කරන අපිට දැනගන්න පුළුවන් දේවල් මේ පදේ අඩංගු වෙනවා. විශේෂයෙන්ම අපි මේ ස්ථානේ බැලුවොත් ධර්මිෂ්ඨයන්ට බලය තිබෙන කල සෙනග ප්‍රීතිමත් වෙති. දැන් මේ ඉංග්‍රීසි වචනය කියලා කියන්නේ ධර්මිෂ්ඨයන්ට බලය වෙනකොට තියෙන authority ආධිපත්‍ය. ධර්මිෂ්ඨයන් ආධිපත්‍යයෙන් ක්‍රියා කරන කල සෙනග ප්‍රීතිමත් වෙති කියලා කියනවා. දැන් අද බැලුවොත් විශේෂයෙන්ම බැලුවොත් ආධිපත්‍යයක් ඇතුව ක්‍රියා කරන ධර්මිෂ්ඨ පුද්ගලයන් තුල සිටින වෙලාවේදී සෙනග ප්‍රීතිමත් වෙනවා. මම විශ්වාස කරනවා අද මේක අපි ගත්තොත් සභාවට අපි බලන්න පුළුවන් සභාව තුල හරිද කොතරම් ස්වාමීන් වහන්සේ ප්‍රීතිමත් වෙනව ඇතිද ධර්මිෂ්ඨ ලෙස තමන්ගේ ආධිපත්‍ය හසුරවන හැම පුද්ගලයෙක් මතම කොතරම් ස්වාමින් වහන්සේ ප්‍රීතිමත් වෙන කොතරම් සෙනග ප්‍රීතිමත් වෙනව ඇතිද අද බැලුවොත් අපි දකින්න පුළුවන් හරි කනගාටුදායක දෙයක් තමයි සභාව ගත්තොත් සභාව තමන්ගේ ආධිපත්‍ය තේරුම් ගන්න නැතිකම ගැන අද සමහරවල් අපි හැම වෙලේම හිතන දෙයක් තමයි අපේ හීනමානත්වයක් තියෙනවා අපි අඩු සංඛ්‍යාවක් කුඩා සංඛ්‍යාවක් කොහොමද මේ දේශයට බලපෑමක් ඇති කරන්නේ අපි පුංචි සෙනගක් වෙන්න පුළුවන් නමුත් දේ වචනේ සඳහන් කරනවා ධර්මිෂ්ඨයන් ආධිපත්‍යයෙන් ක්‍රියා කරන කල සෙනග ප්‍රීතිමත් වෙනවා. දැන් මම කැමති මේ ස්ථානයේ කතා කරන්න ආධිපත්‍ය කියන්නේ මොකද්ද? ආධිපත්‍යයක් කියලා කියන්නේ මොකද්ද? හරිද? ආධිපත්‍යයක් කියන වචනේ මේ එක වචනයක් මම බැලුවා මේක හරි අමාරු දෙයක්. හැබැයි මෙතන මේ ආකාරයෙන් තියෙන පවරා තිබෙන දේ තුල කළ හැකි බලපෑමක්. පවරා තිබෙන දේ තුල කළ හැකි බලපෑමක්. තමයි ආධිපත්‍යයක් කියලා කියන්නේ. දැන් කොහොමද ආධිපත්‍යයක් ඇතුව මිනිස්සු ක්‍රියා කරන දේ වචනේ සඳහන් කරන ගොඩක් වෙලාවට ඇදලිවන්තයෙක්ට තියෙන ආධිපත්‍ය ගැන. දැන් අපි බැලුවොත් ඒ ඇදලිවන්තයෙන් තිබෙන ආධිපත්‍ය ගැන බැලුවොත් අපි ඇත්තටම මේ ආධිපත්‍ය පාවිච්චි කරනවද අද? නැත්නම් අපි පරාජය ජීවිතයක් ගත කරනවද? මේක තමයි තිබෙන ලොකුම ප්‍රශ්නය ඇවිල්ලා. මිනිස්යන් තමන්ගේ ආධිපත්‍ය තේරුම් අරන්නේ නැහැ. ඇදලිවන්තයෙක් දී තිබෙන ආධිපත්‍ය ගැන යේසුස් වහන්සේ කතා කරා. කිව්වා අදහන්නන්ට ඇත්තා වූ ලකුණු නම් මාර්ක් 16:17 කියනවා.
මාගේ නාමයෙන් ඔවුන් යක්ෂයන් දුරු කරන්නෝය, අන්‍ය භාෂාවලින් කතා කරන්නෝය, සර්පයන් අල්ලා ගන්නෝය, මරණීය වසජාතියක් බීවත් එයින් කිසි අනතුරක් නොවන්නේය, රෝගීන් පිට අත්හැබූ කල්ලි ඔවුන් සුවය ලබන්නෝය. දැන් මේ දේ වචනේ පැහැදිලි ලෙස කියලා තියෙනවා ඇදිලි වන්තයට තිබෙන්නා වූ ලකුණු. ඔවුන් කොහොමද තමන්ගේ ආධිපත්‍යය පාවිච්චි කළ යුතු ආකාරය. අද කනගාටුදායක දෙයක් නම් සමහර අය සමහර දේවල් තමන්ව පාලනය කරනවා. බොහෝ දේවල් සිදුවීම් රෝග නොයෙකුත් පීඩාකාර දේවල් තමන්ව පාලනය කරනවා, පුරුදු පාලනය කරනවා. ඒ දෙයට විරුද්ධව නැගී සිටින්න තමන්ගේ ශක්තියෙන් නම් බෑ. තමන්ගේ උත්සාහයෙන් නම් බෑ. හැබැයි ස්වාමින් වහන්සේ දුන්න ආධිපත්‍ය අපි තේරුම් ගන්න ඕන. කොතරම් බලවත් වූ සෙනගක්ද අද අපි ස්වාමින් වහන්සේ තුල. ඔබ පරාජිත සෙනගක් නෙවෙයි. බොහෝ අය ජීවත් වෙන්නේ පරාජිත අශුභවාදී ජීවිත ගත කරමින් ඕන් ජීවත් වෙනවා. කවදාකවත් මම හිතන්නේ මේ දෙයින් මට මිදීමක් තියෙයි කියලා. හැම දවසෙම මම ජීවත් වෙන්නේ මේ ආකාරයෙන්. මගේ පවුල් වල පසුබිම මේ ආකාරයෙන්. මම ජීවත් වුණේ මේ අවුරුදු ගණනාවට ඉස්සෙල්ලා මම ජීවත් වුණේ මේ ආකාරයෙන්. දැන් මම ජීවත් විය යුතු ආකාරයෙන් මේ විදියමයි. කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඔබ තේරුම් අරන් නැහැ ස්වාමීන් වහන්සේ දී තිබෙන ආධිපත්‍ය. දේ වචනේ පැහැදිලි ලෙස කියලා කියනවා. ඇදිලිවන්තයෙකුට දී තිබෙන ලකුණු. සමහරවිට ඔබ හිතන්න පුළුවන් මේ නායකින්ට විතරයි මේ ආධිපත්‍ය නෑ. ඇදිලිවන්ත අදහන්නන්ට ඇත්තා වූ ලකුණු. නුඹලා මාගේ නාමයෙන් රෝගීන් පිට අත්හැබූ කල්ලි ඔවුන් සුවය ලබයි. එහෙනම් ඔබ ඒ කියන්නේ ඔබට තියෙනවා ආධිපත්‍යයක් ඒ රෝගෙට විරුද්ධව නැගී සිටින්න. ඔබට ආධිපත්‍යයක් තියෙනවා යක්ෂයාගේ ක්‍රියාවට විරුද්ධව නැගී සිටින්න. ඔවුන් සුවය ලබයි. ඔබ ඇදිලිවන්තෙක් ඔබ යාඥා කරන වෙලාවේදී. ඇයි මේ දේ කියන්නේ? හරි අපි තේරුම් ගන්න නැති වුණු වෙලාවේදී සතුරා ඒකේ ප්‍රයෝජනය අරන් තියනවාද? සතුරා සමහර දේවල් පාලනය කළා ඔබට බය ගෙනල්ලා ඔබව චකිතයටපත් කළා ඔබ හිතලා තිනවා ඔබ වැඩක් නැහැ ඔබගේ යාඥාවට උනාත් පිළිතුරු දෙන්නේ නැහැ. අද මම කැමති ඔබ එක එක්කෙනාව ධෛර්යමත් කරන්න. අපි ජයග්‍රහණයකින් තවත් ජයග්‍රහණයක් කරා යන්නව සෙනගක්. පරාජය සෙනගක් නෙවෙයි. ස්වාමින් වහන්සේ සතුරාගේ ක්‍රියාවන් සම්පූර්ණ පරාජය කළා කිව්වා ඔබට දුන්න ආධිපත්‍යයක්. දැන් අපි මේ දේ බලන්න යනවා විශේෂයෙන්ම යේසුස් වහන්සේ ගෝලීන් 12 දෙනෙක්ව තෝරගෙන ඔවුන්ට ප්‍රකාශ කළා වූ පළමු දේ මොකද්ද? ඔවුන්ට කිව්වා වූ දේ ලූක් සුභාරංචි 9 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය අපි කියවමු බලන්න ඔක්කොම. ලූක් 9 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. මේ ආධිපත්‍ය ගැන කතා කරනවා. ලූක් 9 පළවෙනි පදයක් දෙවෙනි පදයක් අපි කියවමු බලන්න. ලූක් සුභාරංචි 9 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද දෙක. එකල උන්වහන්සේ 12 දෙනා කැඳවා සියලු යක්ෂයන් කෙරෙහිද රෝග සුව කරන්නටද බලය සහ වරය ඔවුන්ට දී දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කරන්නටත් රෝගීන් සුව කරන්නටත් ඔවුන් යැවුසේක. හරි. මොකද්ද කියන්නේ? උන්වහන්සේ කැඳෙව්වා ඔවුන්ට දුන්නා මොකද්ද ගෝලෙන්ට ආධිපත්‍ය හා වරය කියලා කියනවා. හරි දැන් මේ ඉංග්‍රීසි මේ සිංහල වචනේ වරය හැබැයි ඉංග්‍රීසි වචනේ ඇවිල්ලා ආධිපත්‍ය. හරිද? authority, power and authority. ආධිපත්‍යයත් බලයත් ගෝලෙන්ට දුන්නා. දැන් සමහර වෙලාවට එතන ඇයි එක වචනයකින් උන්වහන්සේ පාවිච්චි කරලා ගෝලෙන්ට බලය දුන්නයි කියලා කිව්වේ නැත්තේ. බලය සහ ආධිපත්‍ය. power and authority. බලය කියලා කියන්නේ එක දෙයක්, ආධිපත්‍ය කියලා කියන්නේ තව දෙයක්. සමහරට බලය කියලා කිව්වම සමහර කට්ටිය දන්නවා තමන් බලවත් යම් දේවල් කරන්නට හැකියාවන් තියෙනවා. දැන් ඇත්තටම බලය කියන වචනේ power. හරි ඒකේ තේරුම ඇවිල්ලා යම් දෙයක් කිරීමට ඇති සහජ හැකියාව ඒක බලයක්. තමන්ට තියෙන සහජ හැකියාවක් යම් දේවල් කරන්නට. හරිද? ඒක තමන්ගේ ශක්තියෙන් තමන්ගේ උත්සාහයෙන් යම් දේවල් කරන්න පුළුවන්. හැබැයි බලය ආධිපත්‍යයත් එක්ක පැමිණෙන වෙලාවෙදී ඒක ඊටමත් වැදගත්. ආධිපත්‍ය කියලා කියන්නේ ඒ දේ කිරීමට තිබෙන ස්වාමීන් වහන්සේ දෙන්නා වූ ධෛර්යය, ශක්තිය, මඟ පෙන්වීම ඒ හැම දෙයක්ම අඩංගු වෙනවා ඒකට. බලය හා ආධිපත්‍ය. දැන් ගොඩක් කට්ටිය බලයෙන් ක්‍රියා කරන ආධිපත්‍යයක් නැතුව, සමහර කට්ටිය ආධිපත්‍යයෙන් ක්‍රියා කරනවා බලයක් නැතුව. දැන් මේ දෙකම වැදගත්. බලය නැතුව ආධිපත්‍ය කොතරම් තිබිලත් වැඩක් නැහැ. ආධිපත්‍ය නැතුව බලය තිබිලා වැඩක් නැහැ. ආධිපත්‍යයත් බලයත් දෙකම එකට ක්‍රියා කළ යුතුව තිබෙනවා. දැන් මොකද්ද මේ ආධිපත්‍ය හා බලය ගැන කතා කරනකොට තිබෙන ආධිපත්‍ය එකක්, බලය කියලා කියන්නේ තවත් දෙයක්. මේ දෙකම එකට ක්‍රියා කරන වෙලාවේදී ස්වාමින් වහන්සේ
බලවත් ගෝලින්ට දුන්න අයදී ආධිපත්‍යය දුන්න, බලය දුන්න, මොනකට දුන්නේ? දේව රාජ්‍ය ප්‍රකාශ කරන්නට, රෝගීන් සුව කරන්නට. මෙතන කියනවා උන්වහන්සේ කැඳෙව්වා, ඒ ගෝලින්ට බලය ආධිපත්‍ය දීලා ඔවුන් යැව්වා. ඊට පස්සේ වචනේ කියන්නේ ඒකනේ, ඔවුන් යැව්වා දේව රාජ්‍ය ප්‍රකාශ කරන්නටත්, රෝගීන් සුව කරන්නට. දැන් අද කනගාටුදායක දේ තමයි පළවෙනි දේ අපි අරන් තිනවා. අපි කියනවා ස්වාමින් වහන්සේ අපේ කැඳවලා තිනවා, උන්වහන්සේ අපේ තෝරගෙන තිනවා, බලය හා ආධිපත්‍ය දීලා තිනවා. දුන්නේ ඇයි? උන්වහන්සේ යැව්වා ඒ ගෝලීන්ම. ඔවුන් යැව්වා. හරි මෙතන කියන සෙන්ඩ් කියන වචනේ. ඔවුන් යැව්වා සුභාරංචිය ප්‍රකාශ කරන්නට, රෝගීන් සුව කරන්න ඔවුන් යැව්වා. බලයෙන් හා ආධිපත්‍යෙන් යුතුව ඒ දේවල් කරන්නට. ඒක තමයි ගෝලින්ට පුළුවන්කමක් තිබුණේ එවැනි වකවානුවක් තුල ඔවුන්ගේ සේවයේ බලපෑමක් ඇති කරන්නට. මිනිස්යන් දැක්ක යම් දෙයක්, ඔවුන් පැමිණියා යම් දෙයක් ලබා ගන්නට, ඔවුන්ට තිබුණ යම් දෙයක් දෙන්න. දැන් අද අපි අහන්න පුළුවන් බලයේ ඒ ආධිපත්‍ය අද සභාව තුල තිබෙනවද? බලයේ ආධිපත්‍ය සභාව තුල තිබෙනවා නම් මීටත් වඩා බොහෝ දේවල් සිදු වෙන්න ඕන. මම කියන්නේ අපේ සභාව විතරක් කියලා පොදුවේ ගත්තොත් සභාව තුල සමහර බල රහිත ආධිපත්‍යයෙන් තොර යම් දේවල් කරන වෙලාවදී මාංශයට රිදීමක් කරමින් ක්‍රියා කරන වෙලාවේ ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන්න බෑ. ඒක තමයි ගෝලින්ට දුන්නේ බලය හා ආධිපත්‍ය. Power and authority. මේ දෙකම එකට ක්‍රියා කරන වෙලාවේදී ස්වාමීන් වහන්සේට පුළුවන් බලවත් දෙයක් කරන්නට. දැන් මොකද්ද සමහර අය ඔයගොල්ලෝ දන්නවා බලවත් අය ඉන්නවනේ. බලවත් අපි අහනවා බලවත් දේවදාසීන් ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන බලවත් පුද්ගලයන්. කාලයක් තිබුණා උන්ගේ ජීවිතේ ඊතරම් බලවත් බලපෑමක් ඇති කරන ජීවිත බවට පත් වෙනවා. හැබැයි ටික කාලයක් යනකොට අපි අහන්න පුළුවන් ඔවුන් ඒ දේ කර ඒ තුල නැහැ. දැන් දැන් ඔක්කොම ප්‍රශ්නයක් තියෙනවා බලවත් ඇයි ස්වාමීන් වහන්සේ ඔවුන් පැවතිලා නැත්තේ? දැන් මම කැමති දේ කියන්න ඒ පුද්ගලයන් ඒ ස්ථානයේ නොසිටීමට එක හේතුවක් ඇවිල්ලා. ඒ බලය ඒ තිබුණා ආලේපේ නොමැතිවීමට එක හේතුවක් තමයි ඔවුන් ආධිපත්‍යයක් යටතට නොපැමිණීම. ඔබ බලයෙන් ක්‍රියා කරන්න පුළුවන් ආධිපත්‍යයක් යටතට පැමිණෙන්නේ නැත්නම් come under authority. ඔබ ඔවුන් ආධිපත්‍යයක් යටතට පැමිණෙන්නේ නැත්නම් සතුරට අවස්ථාවක් තියෙනවා ඔවුන්ට පහර දෙන්න. මම නැවත වාරයක් කියන ආධිපත්‍යයක් යටතට පැමිණීම වැදගත්. අද බොහෝ අය බලෙන් ක්‍රියා කරනවා, නොයෙකුත් දේවල් අත්අබල යාඥා කරනවා. ඔවුන් ඒ දේ ලබා ගත යුතුයි යම් දෙයක් දෙන්න. ආධිපත්‍ය ඔබ ලබා ගන්නවා. ඒක තමයි කියන්නේ යේසුස් වහන්සේ ආධිපත්‍ය බලය දුන්නා. ඔවුන් ඒ දේ පාවිච්චි කරා. ලබා ගත්ත පාවිච්චි කරා. අද ලබා ගන්න නැතුව ඔබට පුළුවන් ද යම් දේවල් පාවිච්චි කරන්න මොනවද ඔබ දෙන්නේ? ඔබ යම් දෙයක් ලබා ගත යුතු තිබෙනවා. ආධිපත්‍යයකට පැමිණෙන්න ඕන. ඔබ බලය උන්වහන්සේගේ ලබා ගන්න ඕන. අපි දකිනවා යේසුස් වහන්සේගේ ජීවිතේනේ කොතරම් බලපෑමක් ඇති කරාද? ගෝලින්ගේ ජීවිත කොතරම් බලපෑමක් ඇති වුණාද? මම දකිනවා දේ වචනේ ගත්තොත් නොයෙකුත් ස්ථානවල ඔවුන් බලයෙන් යුතුව ක්‍රියා කරන වෙලාවේදී මිනිසයන් පුදුමයටපත් වුණා. මෙතරම් බලයක් ඔවුන් තුල තිබෙන්නේ කොහොමද? යම් දේවල් ප්‍රකාශ කරන වෙලාවේ ඒ දේවල් සිදු වුණා. දැන් හොඳම උදාහරණයක් ගන්න පුළුවන්. ඔබ ගත්තොත් අද ආධිපත්‍යයක් කියලා කිව්වා මම තවත් විස්තර කරන්නම්. හරිද? ඔවුන් ආධිපත්‍යයක් යටතේ ඉන්න හින්දා යම් දේවල් කරන්න පුළුවන්. ලෝකේ ගත්තොත් ඔබ විශේෂයෙන්ම ගත්තොත් පොලිස් නිලධාරියෙක් ගත්තොත් පාරේ ඉන්නවා ඔවුන්ගේ අත දියු කරන වෙලාවේදී වාහන නතර කරන්න ඕන. සාමාන්‍ය මිනිස්සෙක් ගිහිල්ලා එතන හිටගෙන අත දියු කරොත් වාහන නතර කරන්නේ නැහැ. ඒක හේතුව ඇවිල්ලා ඔවුන් ආධිපත්‍යයක් යටතේ සිටින පුද්ගලයෙක්. ඔවුන්ට ආධිපත්‍ය දින ඔවුන් යුනිෆෝම් එකක් අඳන් ඉන්නවා. ඔවුන් යම් දෙයක් නියෝජනය කරනවා. මිනිසයන් කීකරු වෙනවා. හැම වෙලෙම දකින්න ආධිපත්‍යයක් යටතේ පැමිණි පුද්ගලයෙක්ට තුල ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන්න ලේසි. සභාව තුල වෙන්න පුළුවන්. ඔබ ආධිපත්‍යයක් යටතේ පැමිණෙන වෙලාවේදී සතුරාපම අඳුන ගන්නවා. ඔබ ඔබේ ශක්තිය නෙමෙයි ක්‍රියා කරන්න කියලා. දැන් හොඳ උදාහරණයක් ගන්න පුළුවන්. අපි දේ වචනේ පෙරලම් බලන්න.
ක්‍රියාපොතේ 19 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයක් 16 වෙනි පදයක් අපි කියමු බලන්න. මේ ආධිපත්‍යයෙන් යුතුව ක්‍රියා නොකරපු වෙලාවකදී මොකක්ද උනේ? ක්‍රියා 19 15යි 16 අපි කියමු බලන්න. මොනවාද මේ ස්ථානයේ කරේ මිනිසයන්? ක්‍රියා 19 15යි 16යි. නොමුත් නපුරු ආත්මය උත්තර දෙමින් යේසුස් වහන්සේ අඳුනමි. පාවුල්ද දනිමි. නොමුත් නුඹලා කවුරුදැයි ඔවුන්ට කීවේය. නපුරු ආත්මයේ වැහි සිටි මනුෂ්‍යයා ඔවුන් පිටට පැන නැගී දෙදෙනාම දමනය කොට ඔවුන් පරදවා දැම්මේය. මෙසේ ඔහු නිර්වස්ත්‍රව තුවාල වී ඒ ගෙයින් පලා ගියෝය. හරි. සතුරාමම අඳුන ගන්නවා. ඔබට ආධිපත්‍යයක් නැතුව තිබෙනවා. සතුරා ඇවිල්ලා හැව්වා මම දන්නවා යේසුස් වහන්සේව. මම දන්නවා පාවුල්. ඔබ කවුද? අද ගොඩාක් අය අපි හිතනවා අපේ ශක්තියෙන් අපේ උත්සාහයෙන් නොයෙකුත් දේවල් කරන්න පුළුවන් කියලා. මෙතන කියන වචනයක් ඔවුන් দমনය කරන්න ඔවුන් නිර්වස්ත්‍ර ගියා. ඔවුන් එතරම් බය වුණා. සතුරා ඔවුන්ට තර්ජනය කරන්න පටන් ගත්තා. ඔබ ආධිපත්‍යයෙන් යුතුව ක්‍රියා නොකරන හැම වෙලාවකදීම ඔබ ආධිපත්‍ය යටතට නොපැමිණ හැම වෙලාවකදීම ඔබේ ජීවිතේ විවෘතයි සතුරට පහර දෙන්න. ඒක තමයි කියන්නේ බලය හා ආධිපත්‍ය දෙකම එකට ක්‍රියා කළ යුතු ආකාරයක්. ආධිපත්‍යයකට යටත් වීමක්. ඔබේ ජීවිතයේ යම් ආධිපත්‍යයකට ඔබ යටත් වෙනවද? ඔබ ඉන්නවද කණ්ඩායම? කිසිම කෙනෙක් මෙතන තනි වූ ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් නෑ. හුදකලා ජීවිතයක්. හරිද? මේ කවුද කෙනෙක් කියනවා මම කාටවත් ගණන් දීමක් නෑ. මම දෙවියන් වහන්සේට විතරයි ගණන් දෙන්නේ. හරි අමාරුයි. මම දන්න හොඳයි දෙවියන් වහන්සේට ගණන් දීමක් කරන්න පුළුවන් හැම දෙයකදීම. හැබැයි ඔබ ඒ දේ කරන්නේත් නෑ. හැබැයි ඔබ ගණන් දීමක් දේ වචනේ කියනවා ගොඩක් අවස්ථාවලදී යේසුස් වහන්සේගේ ගෝලීන් පවා ඔවුන් ගිහිලා යම් දේවල් කළා ඇවිල්ලා ඔවුන් කරපු දේවල් යේසුස් වහන්සේට කිව්වා. යම් ආධිපත්‍යයකට යටතේ සිටියේ. බයිබල් පද ගොඩාක් තියෙනවා. ඔවුන් එක ස්ථානයකට ඇවිල්ලා දෙවියන් වහන්සේට කතා කරලා කියනවා මේ දේ සිදු වුණා දවසේ. අද කොතරම් අපි අසමත් වෙලා තිනවද? සමහර දේවල් අපේ උවමනාවෙන් අපේ ශක්තියෙන් කරනවා. ඉන්ඩිපෙන්ඩන්ට් කියලා කියනවා. අද කවදාක මේ ස්වාධීන පුද්ගලයෙක් නෙමෙයි. අද කවදා හරි මම හිතුවොත් මේ ඔක්කොම දේවල් සිදු වෙන්නේ මම හින්දා. මම නැත්තම් මොනවත් වෙන්නේ නැහැ. ඔබ එවැනි තත්වයකට ආවොත් ඔබ ඉවරයි. ඔබ එතනින් ඔබගේ සේවය ඉවරයි. ඔබගේ හැම දෙයක්ම ඉවරයි. ඔබ කිව්වොත් ඔබගේ ශක්තියෙන් ඔබේ උත්සාහයෙන් තමයි ඔක්කොම දේවල් කරන්නේ. එතන තමයි සතුර පහර දෙන්නේ. අද ගොඩාක් අය හිතලා දිනවා. කවුරුත් ඕනේ නැහැ මට අවවාද කරන්න. කවුරුත් ඕනේ නැහැ මට දැනුමුතුකම් දෙන්න. මම හොඳ දැනුමක් තියෙන පුද්ගලයෙක්. මට ගොඩාක් අත්දැකීම් තිබෙනවා. මගේ ශක්තියෙන් මම ගොඩාක් දේවල් කළා පසුගිය ජයග්‍රහණ ලැබලා තිනවා. නමුත් ඔබ තීරණය කරනවා නම් ඔබේ ශක්තියෙන් කරන්න පුළුවන් කියලා ඒක සීමාවක් විතරයි. එතනින් එහාට ඔබ හැම දවසකම තීරුම් ගනි. ඔබට දෙවියන් වහන්සේ අවශ්‍යයි. උන්වහන්සේගේ බලය, උන්වහන්සේගේ ආලේපය අවශ්‍යයි. බලය හා ආධිපත්‍ය. මෙතන සමහර අය අසමත් වෙලා තිනවා. ඒ ආධිපත්‍ය තීරුම් ගන්නෑ. ඕන් ඉතල දිනවා හැම දෙයක්ම ඔවුන්ට කරන්න පුළුවන්. ඒ ස්ථානට පැමිණි වෙලා තමයි මේ ස්කේ වගේ පුත්‍රයන් ඔවුන් මොනවද කරේ? සතුරු ඇවිල්ලා කතා කරා මම දන්නවා යේසුස් වහන්සේ කවුද? මම දන්නවා පාවුල් කවුද කියලා. ඔබ කවුද මට තරවටු කරන්නට? ඉතින් තේරුම් ගන්න බලන්න අපිට දී තියෙන ආධිපත්‍ය අපි එන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. දැන් මම තවත් වචන කීපයක් ඔබට ගෙනෙන්නම් බලන්න. කොහොමද ආධිපත්‍යයක් යටතට පැමිණීම ගැන කතා කරන වෙලාවේදී හැම වෙලේම මිනිසයන් තේරුම් ගන්න ආධිපත්‍යයක් යටතට පැමිණෙන වෙලාවේදී ඒකේ තියෙන සුරක්ෂිතභාවය. ඔබ ආධිපත්‍යයක් යටතට පැමිණ තිබෙන හැම වෙලාවෙදීම ඒ ස්ථානයේ සුරක්ෂිතභාවයක් තියෙනවා. තවත් අය ඉන්නවා ඔබට යාඥා කරන්නට. අද මම තේරුම් ගන්නවා අවුරුදු ගණනාවක් ස්වාමීන් වහන්සේ ස්තුතිවන්ත වෙන්න බොහෝ අය මාවට හිටියා. මාත් එක්ක හිටියා. මට උපදේශ, අවවාද, අනුශාසනා මම දැක්කා මගේ ජීවිතේ මම ස්තුතිවන්ත වෙනවා ඇත්තටම. හරිද? සමහර අය කණ්ඩායමේ අය පවා සමහර අය මට පෙන්ලා දුන්නා මේක වැරදි මේ දේ කරන්න එපා. සමහරවිට අපි හිතනවා අපි කරන දේවල් ඔක්කොම හරි. කවුරුත් ඕනේ නැහැ මට අවවාද උපදෙස් දෙන්න කියලා. දැන් ආධිපත්‍යයක් යටතට පැමිණෙනවා කියලා කියන්නේ මම ස්තුතිවන්ත වෙනවා. මට ඉහළ නායකයින් ඉන්නවා. ඉහළින් ඉන්න නායකයෙක්. ගණන් දීමක් තිබෙනවා. මම යම් දේවල් ලබා ගන්න නැත්නම් මට යම් දේවල් දෙන්නත් බෑ.
අද ගොඩාක් කට්ටිය හිතනවා මේ සෛලයක් නැතුව මට සෛලයක් කරන්න පුළුවන්. ඔබ සෛලයකට සම්බන්ධ නොවි ඔබ කොහොම තමත් කෙනෙක්ට නායකත්වයට යටත් නොවි තවත් කෙනෙක්ට ඔබ දේවල් ප්‍රකාශ කරන්නේ. හැම වෙලේම තේරුම් ගන්න ඔබ යම් දෙයක් ලබා ගන්නවා ඔබේ දේ බෙදා දෙනවා. ලබා ගත්තා බෙදා දෙනවා. දැන් ආධිපත්‍යයෙන් තොරව ක්‍රියා කරපු වෙලාවල්දී ඔබ පරාජිත ජීවිත ගත කරනවා. යේසුස් වහන්සේ හැම වෙලේම හොඳ උදාහරණ දුන්නා. යේසුස් වහන්සේ කොහොමද යම් ස්ථානවලට ගිය වෙලාවේදී මිනිස්යන් තේරුම් ගත්තා උන්වහන්සේ ආධිපත්‍ය යුතුව ක්‍රියා කරන ආකාරය ගැන. ආධිපත්‍යයක් යටතේ පැමිණීමේ වැදගත්කම උන් තේරුම් ගත්තා. අපි මතෙව්ස් සුභාරංචි 8 වෙනි පරිච්ඡේදයේ මම කැමති 5 වෙනි පදේ ඉඳන් 8 වෙනි පදේ දක්වා ඔබ කියවනවා නම් මතෙව් 8 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ ඉඳන් 8 වෙනි පදේ දක්වා ඔබ හොඳට බලන්න මේ කොටස. මොකද්ද මේ ස්ථානයේ කියන්නේ? උන්වහන්සේ කපර්නමට ඇතුල් වූ කල්හි සියයකට මුලාදෑනියෙක් උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේට කන්නලව් කරමින් ස්වාමීනි මාගේ මෙහෙකරු වූ අංශභාග රෝගීව බලවත් ලෙස වේදනා විඳිමින් ගෙයි ඔත්පලව ඉඳියයි කීවේය. මම ඇවිත් ඔහු සුවපත් කරමින් උන්වහන්සේ ඔහුට කීසේක. සියයකට මුලාදෑනියා උත්තරා දෙමින් ස්වාමීනි මාගේ පියස්ස යටට ඔබගේ ඊම මම නොවටිමි. වචන මාත්‍රයක් කිව මැනව. විට මාගේ මෙහෙකරුවා සුවවන්නේය. තවත් කියන්න. මක්නිසාද මමත් ආණ්ඩු බලයට යටත් මිනිසෙක්ය. මා යටතේද හේවායෝ සිටිති. එක්කෙනෙකුට යවයි මා කී කල ඔහු යන්නේය. තව කෙනෙකුට එවයි කී කල ඔහු එන්නේය. මාගේ දාසයාට මේ කරවයි කී කල ඔහු ඒක කරන්නේයයි කීවේය. යේසුස් වහන්සේ ඒ අසා මාවිතව තමන් අනුව එන්නන්ට කතා කොට සැබවක් නුඹලාට කියමි. ඊශ්‍රායලෙහිවත් මෙබඳු මහත් ඇදහිල්ලක් නුදුටිමි. තවද නුඹලාට කියමි. නැගෙනහිරින්ද බස්නාහිරින්ද බොහෝ දෙනෙක් ඇවිත් ආබ්‍රහම්ද ඊසාක්ද යාකෝබ්ද සමග ස්වර්ගයේ හිඳ ගන්නෝය. එහෙත් රාජ්‍යයේ පුත්‍රයෝ පිටතට අඳුරෙහි දමනු ලබන්නෝය. හරි බොහොම ස්තුතියි. හරි මෙතන කියනවා මොකද්ද මේ ස්ථාන කියන්නේ යේසුස් වහන්සේ මවිත වුණාලු මේ සියයකට මුලාදෑනිය තිබුණ ඇදහිල්ල ගැන. ඔය කිව්ව වචන මාත්‍රයක් කිව මැනව මගේ දාසිය සුව වෙයි. මමත් ආධිපත්‍ය යටතේ පැමිණෙන්න කැමති. මම යම් නිලයක් දරනවා මගේ සේවකින්ට මම කිව්ව වෙලා යන්න කියලා මම යම් දේවල් කරන්න කිව්ව වෙලා ඕන් කීකරු වෙනවා. ඒ වෙන්නේ ආධිපත්‍ය තිබියදී මම එනවා ඔබ වහන්සේගේ පාමුලට ඇවිල්ලා කියනවා ස්වාමිනී මම ඔබ වහන්සේගේ පියස් යටතට මගේ පියස්සට ඔබ එන එක වටින්නේ නැහැ. ඔබ වහන්සේ වචන මාත්‍රයක් කියන්න. මේ ආධිපත්‍යයෙන් යුතු පුද්ගලෙක් ආධිපත්‍යයක් යටතට පැමිණලා ඉල්ලනවා. මම තේරුම් ගන්න ඔබ වහන්සේගේ ආධිපත්‍යය මෙතරම් තිබෙනවා. ඔබ වහන්සේ වචනයක් කියන්න. මගේ ගෙදරට එන්න වටින්නේ නැහැ ඔබ වහන්සේ. ඔබ වහන්සේ වචන මාත්‍රයක් කියන්න මගේ දරුවා මගේ සේවකයා සුවය ලබයි. කොතරම් ආධිපත්‍යයක් තිබෙන්න ඕනද පුද්ගලෙක් වටහා ගන්නට මෙවැනි ආධිපත්‍යයෙන් වචන මාත්‍රයක් කියන්න. අද අපි කොතරම් මේ රෝගීන් පුද්ගලයන් ආ වෙලාවේදී අපි කලබල වෙනවානේ. සමහර වෙලාවට අපි දුවනවා. ගිහිල්ලා උන්ට යාඥා කරනවා. යේසුස් වහන්සේ තේරුම් ගත්ත උන්වහන්සේ ආධිපත්‍ය වචන මාත්‍රයක් කිව මැනව ඔව් කිව්වා වචන මාත්‍රයක් කියන්ට මගේ දරුවා සුවය ලබයි. මම දන්නේ මේ කොටසේ තියෙන්නේ කියලා තවත් අවස්ථාවක් තියෙනවා. ඒ සුවය සිදුවුණු වෙලාවක් අපි තව අවස්ථාවක් බලනවා. යොහාන් 4 වෙනි පරිච්ඡේදය 49ත් 50 වෙනි පදයත්. යොහාන් 4:49ත් 50ත් මෙන්න තවත් අවස්ථාවකදී ආධිපත්‍යයෙන් යුතුව ක්‍රියා කරපු වෙලාවක්. යොහාන් 4:49-50යි. 49 වෙනි පදයත් 50 වෙනි පදයත් යොහාන් 4 වෙනි පරිච්ඡේදය. මාගේ දරුවා නසින්ට පළමුවෙන් අවමැනවයි ඇමතියා කීවේය. යේසුස් වහන්සේද ඵල යන්න. නුඹේ පුත්‍රයා ජීවත්ව සිටියයි ඔහුට කීසේක. ඒ මනුෂ්‍යයා තමාට යේසුස් වහන්සේ කී වචනය විශ්වාස කරගෙන ගියේය. ඔහු යන කල ඔහුගේ දාසයෝ ඔහු පෙරමගට ඇවිත්
ඔහුගේ පුත්‍රයා ජීවත්ව සිටියයි ඔහුට කීවෝය. එවිට ඔහුට සුවවෙන්ට පටන් ගත්තේ කොයි පැයේදයයි ඔහු ඔවුන්ගෙන් විචාලේය. ඊයේ 7 වෙනි පැයේදී උණ බැස්සේයයි ඔහු ඔහුට කීවෝය. නුඹේ පුත්‍රයා ජීවත්ව සිටියයි යේසුස් වහන්සේ තමන්ට කී පැය එයමයයි පියා දැන ඔහුද ඔහුගේ ගේ සියල්ලෝද අදහා ගත්තෝය. බලන්න බොහොම ස්තුතියි. බලන්න මේ අවස්ථාන් දෙකම. හරිද? මෙතන කියනවා මේ ඇමතිවරයෙක්ගේ පුතෙක්. දැන් ඉංග්‍රීසි වචනක රොයල් ඔෆිෂල්. හරිද? එතරම් නිලියක් දරන පුද්ගලයෙක්ගේ දරුවෙක් උණ රෝගී සිටින වෙලාවේදී යේසුස් වහන්සේට ඇවිල්ලා කිව්වා යේසුස් වහන්සේ එන්න. මගේ ගෙදරට එන්න. මගේ දරුවා රෝගීව ඉන්නවා. කරුණාකර එන්න. මොනවාද යේසුස් වහන්සේ දුන්න වචනේ? දැන් එතරම් ආධිපත්‍යයෙන් යුතුව පුද්ගලයෙක් කතා කරන වෙලාවේදී විශේෂ නිලතරයක් දාන්න පුද්ගලෙක් කතා කරන වෙලාව යේසුස් වහන්සේ දැක්කු ප්‍රචාරය ඇවිල්ලා කිව්වා ඔබේ දරුවා ජීවත් වෙන ඔබ යන්න ගෙදර. කොතරම් ආධිපත්‍යයක් තිබෙනවද ඒ දේ කියන්න. ඔබගේ දරුවා ජීවත් වෙනවා. ඔබ යන්න ඔබගේ නිවසට. ආධිපත්‍යයෙන් යුතුව කතා කරා ඒ ඇමතිවරයා නැත්නම් ඒ පුද්ගලයා යන වෙලාවේදී ඉස්සරහට එනවා මනුෂ්‍යයන් ඇවිල්ලා කියනවා ඔබගේ පුතා ජීවත් වෙනවා. කොයි වෙලාවේදී මේ දේ සිදු වුනේ? 7 වෙනි පැයේ කියලා කියනවා. ඒ කියන්නේ උන්වහන්සේ කතා කරපු වෙලාවේදී මම විශ්වාස කරනවා මේක ටික දුර ප්‍රමාණයක් ගමන් කළ යුතු තිබෙන්නේ නැති. යේසුස් වහන්සේ ඒ ස්ථානට ගියේ නැහැ. යේසුස් වහන්සේ කතා කළ වචනය ඒ වෙලාවේදී ඒ ස්ථානයේ සිදු වුණා. මම කැමති සමහර දේවල් අපි ගන්න මේ දේ තුලින් කොතරම් ආධිපත්‍යයෙන් යුතුව කෙනෙක් ක්‍රියා කරන වෙලාවේදී ඒ දේ බලපෑමක් ඇති කරන්න පුළුවන් ද ජීවිතවලට. ඒ පැයේදී ඒ කතා කරපු වචන ඒ පැයේදී ඒ දරුවා සුවය ලැබුවයි කියලා කියනවා. අද මට හැඟෙන දෙයක් තමයි ස්වාමීන් වහන්සේ අපව බලවත් කරන්නට යනවා අපිට දෙන වචන පවා. ආධිපත්‍යයෙන් යුතුව වචන කතා කරන්නට. යම් දේවල් දැකලා ඒ දේවල් ප්‍රකාශ කරන්නට. ඔබ දන්නා ඔබ ආධිපත්‍යයෙන් යුතු සෙනගක් කියලා. අපි තේරුම් ගන්න නැහැ සමහර දේවල් නේ. යේසුස් වහන්සේ ප්‍රකාශ කළා ඒ දේවල් සිදු වුණා. දැන් මම දකිනවා මේ හැම වෙලාවකදීම ඔයගොල්ලෝ දකිනවා සුභාරංචි පොත්වල ගත්ත වෙලාවදී යේසුස් වහන්සේ යම් ස්ථානයක සුව වීම නැත්නම් රෝගීන් සුව කරාද ඊට පසුව දකින්න පදවල දකින්න උන්වහන්සේ නැවත වාරයක් පියාණන් වහන්සේ වෙතට ගියා යාඥා කරන්නට. අද අපි මොනවද හිතන්නේ දන්නවද? අපි එක සුව වීමක් දැක්ක වෙලාව අපි හිතනවා ඊළඟ එකත් මට පුළුවන් කරන්න. ඊයේ දවසේ කරා ඊළඟ දවසෙත් පුළුවන්. මට ඕනේ නැහැ යාඥා කරන්න මට ආලේපයක් ඕනේ නැහැ මම යනවා. යේසුස් වහන්සේ හැම වෙලේම පියාණන් වහන්සේගෙන් යම් දෙයක් ලබා ගත්තා ඒ දේ නිදහස් කළා. ගෝලින් උන්වහන්සේගේ පාමුල රැඳුණා යම් දේවල් ලබා ගත්තා ඒ ආධිපත්‍යතු ක්‍රියා කරා. ඔබ තේරුම් ගන්න බලන්න හැම වෙලේදීම කොතරම් ඒ වචනවල බලයක් තිබුණාද? අද අපි තේරුම් ගන්න බලන්න අපිට බලය නොමැතිව කිසි දෙයක් කරන්න බෑ. යම් දේවල් සිදු නොවන හේතු ඇවිල්ලා. මම තේරුම් ගන්නවා යම් දේවල් සිදු නොවන්නේ ඔබට දී තිබෙන ආධිපත්‍ය ඔබ පාවිච්චි කරලා ඔබ යම් දේවල් කතා කරන්න ඔබ සූදානම් ප්‍රකාශ කරන්න සූදානම් නැහැ. අද අපි එම්බලන් ස්ථානයේ ඇවිල්ලා කියමු ස්වාමිනී මම අපොහසත් වෙලා තිනවා. ඒ ආධිපත්‍යයට යටතට පැමිණලා යම් දේවල් ප්‍රකාශ කරන්නට. යේසුස් වහන්සේ ප්‍රකාශ කළේ ඒ පැයේදී මම මේ වචනේ ගොඩක් ඒ පැයේදී ඒ දරුවා උණ රෝගෙන් සූණයි කියලා කියනවා. ප්‍රකාශ කළ වෙලාවේ කොතරම් දුර ප්‍රමාණයක්ද මම දන්නේ ඒ කියපු වෙලාවේදීම උන් කිව්වා ඒ පැයේදී ඒ වෙලාවේ දැනගත්ත ස්වාමීන් වහන්සේ කතා කළ වචනේ කරපු ඒ ප්‍රකාශ කරපු වෙලාවේ තමයි ඒ සුවේ සිදු වෙලා තියෙන ඒ ස්ථානේ. ඉතින් අද අපි තේරුම් ගන්න බලන්න මෙතන කියනවා කොතරම් බලවත් සෙනගක් විය යුතුද අපි. දැන් නැවත වාරයක් මම කැමති ඔබගේ අවධානය යොමු කරන්න ආධිපත්‍ය යටතේ පැමිණීමක් ගැන කතා කරන වෙලාවේ. හරිද? ආධිපත්‍යයක් තිබෙන්නේ ඔබ යටත් වෙන වෙලාවකදී. යටත්කමයි submission authority. හැම වෙලෙම කියන ආධිපත්‍යයක් තිබෙනවා නම් ඔබේ ආධිපත්‍ය ලබා ගන්නට ඔබ යටත් විය යුතුමයි. කියන්නේ ස්වාමිනී මම යටත් වෙනවා. තව එක පදයක් මේ ස්ථානයේ මම සඳහන් කරන්න කැමති පළවෙනි පේත්‍රස් 5 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ කියනවා ඔයගොල්ලෝ දන්න පදයක්. ඔබ නුඹලා සුදුසු කාලෙදී උසස් වන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙයල්ලා.
සුදුසු කාලෙදී උන්වහන්සේ ඔබ උසස් කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තට යටත් වෙන්න. අද ඔබ කැමැතිද ඉන්න ඇවිල්ලා ස්ථාන කියන්නේ ස්වාමිනී මම යටත් වෙනවා. මම තේරුම් ගන්නවා මගේ ශක්තියෙන් මගේ උත්සාහයෙන් කරන්න බෑ. එවැනි යටත් වීමක් වෙන වෙලාවෙදී ස්වාමින් වහන්සේ කැමැති ඔබ ඔසවන්ට, ඔබ ධෛර්යමත් කරන්නට, ඔබගේ ජීවිතය යන්නන්ට බලපෑමක් ඇතිවන ජීවිත බවට පත් කරන්නට. යොහන් 14 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයෙන් 14 වෙනි පදයට අපි කියමු බලන්න. යොහන් 14 12 සිට 14 දක්වා. මම මේ ඔක්කොම පදවලින් ඔබට ගෙනෙන්න යන්නේ කොතරම් වැදගත්ද තේරුම් ගන්න අද අපි මොන මගේ සෙනගක්ද කියන දේ. සැබවක් නුඹලාට කියමි. මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියා කරන්නේය. මා පියාණන් වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය. නුඹලා මාගේ නාමයෙන් ඉල්ලන කොයි දෙයක් වුවත් පුත්‍රයා තුල පියාණන් වහන්සේ මහිමය ලබන පිණිස මම ඒක ඉෂ්ට කරන්නෙමි. නුඹලා විසින් මාගේ නාමයෙන් කොයි දෙයක් ඉල්ලුවත් මම ඒක ඉෂ්ට කරන්නෙමි. හරි. මම ඉෂ්ට කරනවා. උනුඹලා ඉල්ලන කොයි දෙයක් වුවත් ඉෂ්ට කරනවා. දැන් ਉਹ තේරුම් ගත්ත පළවෙනිම හරිද? ස්වාමින් වහන්සේ උට දීපුණ ඇදහිල්ල විශ්වාස කරන්න. දැන් අද අපි ගොඩාක් වෙලාවට ස්වාමීන් වහන්සේ සීමා කරන වෙලාවල් තියෙනවානේ. ස්වාමීනි මේ දේ සිදු වෙයිද? මම යාඥා කරන වෙලාවේදී මේ දේ සිදු වෙයිද? සැකයක්, බයක්, චකිතයක් පැමිණෙනවා. මට මතකයි ගොඩාක් කාලෙකට ඉස්සෙල්ලා. මේ දේ මගේ ජීවිතේ මම අත්දැක වෙලාවක්. එක අවස්ථාවකදී එක රෝගී පුද්ගලයෙක් මත යාඥා කරන්නට වුන් කැඳෙව්වා. එන්න කියලා මට එන්න කියලා කිව්වා. ඒ ආරෝග්‍ය ශාලාව මම යන වෙලාවේදී ඔවුන් කිව්වා ඔහු ඉන්නේ දැඩි සත්කාරයකගේ පුළුවන් ද කියලා යාඥා කරන්නට. ඉතින් වෛද්‍යවරුන්ගේ අවසරය අරගෙන ඊට පස්සේ මම ගියා ඒ ස්ථානට යන වෙලාවේදී මම දැක්කා ඒ ළඟ හිටිය එක්කෙනා කිව්වා තව පැය කිහිපයක් ඇතුළත එච්චරයි තියෙන්නේ මෙයාගේ වෙලාව යාඥා කරලා යන්න කියලා කිව්වා. යාඥා ආගමික මොන හරි දෙයක් තියෙනවා නම් කරලා යන්න මෙච්චරයි යා ජීවත් වෙන්නේ කියලා කිව්වා. ඉතින් මේ අභියෝගේ මම ගත්තා මේ එළියේ ඉන්නවා නෑදෑයින් ඉන්නවා. දැන් මම ඇතුළට ගියා යාඥා කරා. මම ආව වෙලාවේදී ඒ අය නිකන් මේ හරියට මේ මැජික් එකක් වගේ අහනවා දැන් කොහොම හරිද? දැන් මගේ එයා සුවේ ලබයිනේ. මමත් කෝ සුවේ ලබයි. දැන් මම ගෙදර ගියා මට හිතෙනවා රෑ දැන් ඒ දුරකථනයක් මොකක් හරි දෙයක් කියලා මේක නා ඉවරයි කියලා. හිටියා මොනවත් නැහැ. හරිද? හොඳයි. ඉතින් මම දෙනා ස්තුති කරා ස්වාමීනි ස්තුති. ඔබ වහන්සේ යාඥා පැය ගන්නක් ගියා. දැන් පැය ගන්නේ මැරෙනවා කියලා කිව්වා. ඒක මං කිව්වේ නෑ ඒගොල්ලන්ට. වෛද්‍යවරු කිව්වා ඉතින් මම ගෙදර ගිහලා මම යාඥා කරනවා. ස්වාමීනි ඔබ වහන්සේ හාස්කමක් කරන්න. ඉතින් පණිවිඩයක් නෑ ඊට පහුවෙනිදා දවස් දෙකක් ගියාට පස්සේ මම ගියා ගෙදරට. මම හිතුවා මම යන්න ඕන ගෙදරට මොකද්ද වෙලා තියෙන්නේ කියලා අඩු ගන්න ඒගොල්ලන්ට ඒ දවස් ෆෝන්සුත් නෑ. මම ගියා ගෙදරට. ගෙදරට යනකොට මම බයික් එකේ ගිහිල්ලා ගේ ළඟ නතර කරනවා මම දකින්න සුදු කොඩි දාලා තිනවා. මම බැලුවා ඉවර තමයි ඔක්කොම හරි. මම ගියා ගේ ළඟට යනකොට මේ සුදු තිබුණා විතර මම ඒ ගේ ඇතුළට ගියා. ගේ ඇතුළට ගිහලා දොරට තට්ටු බෙල් එක ගැහුවා. බෙල් එක ගහන වෙලාවේ දොර ඇරියා. ඒකන ගාල දොර ඇරියා. දොර අරිනකොට මම දැක්කේ කවුද දන්නවද? ඒ මිනිස්සයා. ඒ දැඩි සත්කාරය හිටිය මිනිස්සයා ඇවිල්ලා කිව්වා එන්න සහෝදර බ්‍රදර් ආඩියන මට කතා කරන්න බැරි වුණා. මට කෝල් එකක් තිබුණේ නැහැ. මම අද ගෙදර ආවා. සම්පූර්ණ සුවය ලබලා. හරිද? ඉතින් මම පුදුමයටපත් වුණා. මම කිව්වා මම එනකොට බය වුණායි කියලා කිව්වා. ඇත්තටම මම දැක්ක වෙලාවයි මේ නෑ අර අල්ලපු ගෙදර කෙනෙක් නැති වෙලා තියෙන්නේ කියලා කිව්වා. හරි. ඉතින් ස්වාමින් වහන්සේ සමහර වෙලාවට අපි දන්නේ උන්වහන්සේ අප තුලින් ක්‍රියා කරන ආකාරය. මම කියන්නේ දැන් ඒ කිව්වයි කියලා හැම දෙයක්ම උන්වහන්සේ කවදාක්වත් ඔබ යාඥාල් පිටුපාල ක්‍රියා කරන්නේ නැහැ. දෙවියන් වහන්සේට පුළුවන් යම් දේවල් කරන්න. සමහර අපි සීමා කරනවානේ. අපි හිතනවානේ මේ දේ සිදු වෙයිද? මේ දේ කරන්න පුළුවන් දෙවියන් වහන්සේට. මනුෂ්‍යයන් අත්හැරපු දේවල් විශ්වාස නොකර සමහර අය මම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපේ සභාව තුල අපි දකින්නෝනේ අවුරුදු ගණනාවක් තිස්සේ සමහර අය වෛද්‍යරුන් කිව්ව වෙලාවේදී මේ දේ මේ කෙනා ජීවත් වෙන්නේ නැහැ කියලා
ඔවුන් ජීවත් වෙනවා. දෙවියන් වහන්සේ අද ඔබව පාවිච්චි කරනවා. ඔබ එක එක්කෙනා පාවිච්චි කරනවා. ඔබ සිද්ධිය දිහා බලන්න එපා. ඔබ ඒ තත්ත්වය දිහා බලන්න එපා. බලන්න දෙවියන් වහන්සේ දිහා. ඔබට දී තිබෙන ආධිපත්‍ය තේරුම් ගන්න බලන්න. මෙතන කියන ඇදිලිවන්තයෙක්ට දී තිබෙන ආධිපත්‍යය. සාමාන්‍ය පුද්ගලයෙක්ට, යේසුස් වහන්සේට විශ්වාස කරන පුද්ගලයෙක්ට, ඔවුන් රෝගීන් පිට අත්හැබූ කල්ලි ඔවුන් සුවය ලබයි. සුවය ඔවුන්ට අයිති. සුවය ලබා ගන්නවා. මම විශ්වාස කරනවා එදා ඒ හාස්කම සිදු වුණ වෙලාවේදී හරිද මම දන්නා මේ මනුස්සය ගොඩාක් කල් ජීවත් වුණා. අවුරුදු ගණනා මේ ඈතදී තමයි නැති වුණේ. හරිද? අවුරුදු ගණනාව ජීවත් වුණා. වෛද්‍යරුන් කිව්වා පෑ ගන්නකින් ඔහුගේ ජීවිතය අවසන් වෙනවා කියලා කිව්වා. දැඩි සත්කාරී ඊට මනුස්සය දවස් දෙකක් ඇතුළත ගෙදරට ඇවිල්ලා. සම්පූර්ණ සුවය ලැබෙයි. ඉතින් මට හැඟෙන දේ තමයි ස්වාමින් වහන්සේට පුළුවන්. අද අපි සීමා කරනවා. දැන් අය බැලුවොත් කොතරම් අපි තේරුම් ගන්න ඕනද මේ දී තිබෙන ආධිපත්‍යය. පරණ කිවිසුම අපි ගත්තොත් දෙවියන් වහන්සේ පළවෙනිම මනුෂ්‍ය ආදම මවලා ඔහුට දුන්න ආධිපත්‍යය. පළවෙනි මනුෂ්‍ය මවලා ඔහුට කිව්වා ඒ හැම දෙයක්ම යටත් කරගන්න පොළොව යටත් කරගන්න ඔබට ආධිපත්‍යය තිබෙනවා. හැම දෙයක්ම පාලනය කරන්නට. ඔහුට එවැනි ආධිපත්‍යයක් දුන්න වෙලාවේදී ඔබ දන්නවා එතන සිදු වුණ දේ පාපයේ පැමිණියා. ඔහුට වෙහෙස වැඩ කරන්න සිදු වුණා. අකීකරුකම හින්දා වෙහෙස වැඩ කරන්න සිදු වුණා. ඔහුට දිගු කාලයක් තිස්සේ ඒ ජීවිත ගත කරනවා. ඊට පස්සේ අපි දක්වන අලුත් කිවිසුමේ සඳහන් කරනවා යේසුස් වහන්සේ ආවා. ඒ ශාපේ ඉවත් කරා. යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් මැරුණා. උන්වහන්සේගේ ජීවිතේ පූජා කරලා මලුන්ගෙන් නැගිට්ටා. අද ඔබ දකින්න පුළුවන් අපි ස්වාමින් වහන්සේගේ ජීවනයේ රාජකම් කරන සෙනඟක්. පරාජ සෙනඟක් නෙවෙයි. අද උන්වහන්සේ දී තිබෙන ඔබට ආධිපත්‍යය. මේ මලුන්ගේ නැගිටීමේ බලය. ඒක තමයි පාවතුමා කිව්වේ. මම ඔබ වහන්සේ දැනගන්න කැමැති. ඔබ වහන්සේගේ මලුන්ගේ නැගිටීමේ බලය දැනගන්න කැමැති. දුක් විඳීමේ පෞංකාරකම දැනගන්න කැමැති. ඔව් දැනගෙන හිටියා. දෙවියන් වහන්සේ දෙන්නා බලයේ තිබෙනා වැදගත්කම. අද අපි තේරුම් ගන්න ආධිපත්‍යයෙන් යුතුව ක්‍රියා කරන වෙලාවේ කොතරම් දේවල් සිදුවෙන්න යනවද? ඔබ නොසිතන ආකාරයේ ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන්නට යනවා. ඒ බලය, ඒ ආධිපත්‍ය අද ස්වාමීන් වහන්සේ සභාවට දෙන්න කැමති. ඔබ ලබා ගන්නව ලෑස්ති නම් ස්වාමීන් වහන්සේ කැමති. අද මම ගොඩක් කනගාටු වෙනවා සමහර වෙලාවට. සමහර අය ආධිපත්‍යයෙන් යුතුව ක්‍රියා නොකරන වෙලාවල්. ඔබ දන්නවා මම කියන්නේ ඉදිරියට එන්න එපා කියලා යාඥා කරන්න. සමහර අය හැම දවසෙම ඉනවා යාඥාව ලබා ගන්න. මම කියන්නේ යාඥා කිරීම හොඳ නැහැ කියලා. හරි ඕනම දෙයක් දේශකේ කතා කරොත් අවුරුදු ගණනාව තිස්සේ ආය ඇවිල්ලා සභාවට. තාමත් එනවා. හරිද මේක මැජික් එකක් වගේ. අත දීපොත් ඔක්කොම හරියනවා නේ. Tamanට පුළුවන්. ඒ ආධිපත්‍යයෙන් යුතුව කතා කරලා යම් දේවල් අනකරන්න සිදු වෙන්න කියලා. මම කියන්නේ අද ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන අය ඉන්න නොයෙකුත් අය ඔවුන්ගේ අතතා බල ඔවුන් යාඥා කරන සිදු වෙනවා. හැබැයි ඔබගේ ඇදහිල්ල තිබෙන්න ඕන. ඔබ නිවසේ ඉඳලා ඔබ කියන්න ස්වාමිනී මම මේ ආධිපත්‍ය ලබාගෙන ඒ දෙයට තරවටු කරනවා. ඒ දෙයට අණ කරනවා. යේසුස් වහන්සේ ගියේ නෑ යක්ෂ බලවේග වලට යාඥා කරන වෙලාවේදී කෑ ගහලා දවස් ගණන් තිස්සේ උන්වහන්සේ යම් වචන ප්‍රකාශ කළා. ඒ දේ සිදු වුණා. ඒ ප්‍රකාශ කළ යම් දේවල් සිදු වුණා. අපි ලූක් සුභාරංචි 4 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයෙන් 36 වෙනි පද දක්වා බලමු. ලූක් 4:31 ඉඳන් 36 දක්වා. මොකද්ද මේ ස්ථානයේ සිදු වෙන්නේ? යේසුස් වහන්සේ කොහොමද ආධිපත්‍යයෙන් යුතුව ක්‍රියා කරන්නේ? ලූක් 4 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදේ ඉඳන් 36 වෙනි පදේ දක්වා. උන්වහන්සේ ගලිලේ නුවරක් වූ කපර්ණුවට පැමිණ සබත් දවසේදී ඔවුන්ට උගන්වමින් සිටිසේක. උන්වහන්සේගේ වචනය බලයෙන් යුක්ත බැවින් උන්වහන්සේගේ ඉගැන්වීමට ඔහු විස්මපත් වූෝය. අශුද්ධ යක්ෂ ආත්මයක් ආවේශ වූ මිනිසෙක් සිනගෝගේ සිටියේය. ඔහු මහත් හඬින් මොරගසමින් අහෝ නහසිරිය යේසුස් වහන්සේ ඔබට අපෙන් කම මොකද? ඔබ අප විනාශ කරන්නට ආසේක්ද? ඔබ කවුද කියා දනිමි. ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ තැනන් වහන්සේයි කීවේය. යේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින් කතා නොකර මොහුගෙන් පිටවයයි කීසේක.
එවිට යක්ෂයා සමූහයා මැද ඔහු බිම හෙලා ඔහුට හිංසාවක් නොකොට ඔහුගෙන් පිටතට ආයේය. සියල්ලෝම විස්මිතව මේ වචනේ කිමෙක්ද? මක්නිසාද උන්වහන්සේ බලයෙන්ද ආනුභාවයෙන්ද අශුද්ධාත්මයන්ට අනදනසේක. ඔහු පිටත් වෙති. ඔවුනොවුන් අතරෙහි කතා කරගත්තෝය. හරි බලන්න මේ ස්ථානයේ ආධිපත්‍ය යුතුව ක්‍රියා කරපු වෙලාවක්. අද උන්වහන්සේ කිව්වා හරියද? නිශ්ශබ්ද වෙන්න කියලා කිව්වා. ඒ යක්ෂ බලවේග කතා කළා මම දන්නවා ඔබ වහන්සේ කාගෙන්ද පැමිණියේ කියලා. කව තුලින්ද පැමිණියේ? යේසුස් වහන්සේ ඒ වෙලාවේ කතා කළා නිශ්ශබ්ද වෙන්න කියලා. එතන කියනවා මේ ජීවිතේ කිසි හානියක් නොකර ඒ යක්ෂ බලවේගය පිටත් වෙලා ගියයි කියලා කියනවා. අද තේරුම් ගන්න බලන්න ස්වාමින් වහන්සේ ඔබටත් මටත් දී තිබෙන ආධිපත්‍ය අපි සමහර දේවල් අපි ඉඩ දීලා තිනවා අපිව පාලනය කරන්නට. සභාවක් ලෙස අපි පාලනය කරලා අපි හිතලා තිනවා මේ ආකාරයෙන් තමයි කෙනෙක් ජීවත් විය යුත්තේ. ස්වාමින් වහන්සේ බලන දැස් වලින් අපි බලන්ට සූදානම් නැහැ. උන්වහන්සේ බලන ආකාරය වෙනස්. සිදුවීමක් බලන ආකාරය වෙනස්. මට හැඟෙන දෙයක් තමයි කෙනෙක් ඉහළ තලයක ඉඳන් යම් දෙයක් පහළට බලන වෙලාවේදී උට පෙනෙන්නේ ඊට කුඩා ලෙස. අද ස්වාමින් වහන්සේ කියන්නේ ඔබට බලන්න කියලා ඒ ආකාරයෙන්. ආත්මික දැස් වලින් බලන්ට ඒ සිදුවීම ඇවිල්ලා ඊට සුළු දෙයක්. ස්වාමීන් වහන්සේ ඉදිරියේ. අපි සමහර වෙලාවට අපි බලන්නේ පහළ සිට ඉහළට බලන ආකාරය. මේක විශාල දෙයක්. කොහොමද මම මේ දේ අභිභව ක්‍රියා කරන්නේ? මට පුළුවන්ද? සමහර ඔබ සීමා කළා ඉවරයි, ඔබ ප්‍රකාශ කළා ඉවරයි යම් දේවල් මං හිතන්නේ මට පුළුවන් කියලා. කවුරු එක්කෙනෙක් ගේන්න ඕනේ යාඥා කරන්නට. මම කියන්නේ ගෙනෙන්න එපයි කියලා යාඥා කරන්නට. හොඳයි. අද ඉන්නවා ගොඩාක් දේවදාසී. ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන ඔබ එක තැනක ඉඳන් තවත් තැනකට යන්න පුළුවන්. හරිද? මම කියන්නේ ඔබ යන්න ගිහිල්ලා ලබා ගන්න පුළුවන්. හැබැයි ඔබ මේක පුරුද්දක් කරගත්තොත් හැම කෙනෙක් ළඟටම යන්න ඕන. හරිද? ඔබට ස්වාමීන් වහන්සේ දීලා තියෙන ආධිපත්‍යය. ඔබ නිවසේ ඉඳලා ඔබ කියන්න පුළුවන්. නැත්නම් ඔබ ඉන්න ස්ථානයේ ප්‍රකාශ කරන ස්වාමිනී මම වහන්සේ දී තිබෙන ආධිපත්‍ය බලය මේ වෙලාවේදී ලබාගෙන මම මේ දේ පාවිච්චි කරනවා. මම මේකට කතා කරනවා. යම් දේවල් ප්‍රකාශ කරන වෙලාවේදී ඒ දේවල් සිදු වෙනවා. ඒ දේවල් අණ කරන වෙලාවේදී ඒ දේවල් නිශ්චල වෙනවා. යේසුස් වහන්සේ කිසිම අවස්ථාවකදී කලබල වුණේ නැහැ නේ. මනුෂ්‍යයන් කලබල වුණා. මනුෂ්‍යයන් ගොඩාක් වෙලාවට කලබල වෙලා නොයෙකුත් දේවල් කරන වෙලාවේදී උන්වහන්සේ නිශ්චලව යම් දේවල් ප්‍රකාශ කරා. ඔබ දන්නවා යේසුස් වහන්සේ ඔරු යන වෙලාවේදී ලොකු කුණාටුවක් ආවා. බෝට්ටුව පෙරලෙන ඔරුව පෙරලෙන තරමට කුණාටු තිබුණා. යේසුස් වහන්සේ මොනවද කරේ? බයිබලයේ කියනවා උන්වහන්සේ නිදාගෙන හිටියයි කියලා කියනවා. ගෝලිය ඇවිල්ලා කලබල කළා කිව්වා යේසුස් වහන්සේ නැගිටින්න. අපි විනාශ වෙන්න යනවා. යේසුස් වහන්සේ කලබල වුණාද? යේසුස් වහන්සේ ප්‍රකාශ කළා කුණාටුව නිශ්චල වෙන්න. ආධිපත්‍යයෙන් යුතුව ක්‍රියා කරන වෙලාවේදී යම් දේවල් සිදු වෙන ස්වභාව ධර්මයේ පවා එදිරි කීකරු වෙන වෙලාවක්. අද මට හැඟෙනවා සභාවක් ලෙස අපි පැමිණෙන්න ඕන කාලේ අවස්ථාවක් තියෙනවා. ඒ ආධිපත්‍ය අපි පාවිච්චි කරන්න. ස්වාමීන් වහන්සේ දී තිබෙන ආධිපත්‍ය ඔබ එක එක්කෙනා විශේෂ සෙනගක් ස්වාමීන් වහන්සේ තෝරගෙන තියෙනවා. තෝරාගත්තේ ඔබ ඉන්නව ස්ථානයට බලපෑමක් ඇති කරන්නට. ඔබ ඉන්නව දේශයට බලපෑමක් ඇති කරන්නට. ඔබ ධර්මිෂ්ඨව ක්‍රියා කරන හැම වෙලාවකදීම ස්වාමීන් වහන්සේ ඒ තුල ක්‍රියා කරන්නට යනවා. ඔබ ඔබේ ශක්තියෙන් නෙවෙයි පැමිණෙන්නේ. අද මගේ ශක්තියෙන් මට ගොඩාක් දේවල් කරන්න පුළුවන් නම් අද මීට වඩා බොහෝ අය ස්වාමීන් වහන්සේට පැමිණෙන්න තිබුණා. හැකියාවන් තියෙනවා නම් දක්ෂතාවයන් තියෙනවා නම් ඒ දේවල් සීමාවක්. ඒ සීමාවෙන් ඔබට ස්වාමීන් වහන්සේ ඔබට අවශ්‍යයි. ඔබ දකි මිනිස්යන් දෙවියන් වහන්සේගේ බලයෙන් යුතුව ක්‍රියා කරන වෙලාවේදී ස්වාමීන් වහන්සේ ක්‍රියා කළා. ඒ ආධිපත්‍ය පාවිච්චි කරා. හොඳ තවත් උදාහරණ කීපයක් ගන්න. ගෝලීන් පවා යොහාන් පේතුරුස් යනවා සුදර්ශන දොරටු ළඟ ඉන්න ඒ කොර මිනිස්සු දකින්න වෙලාවේදී. ඔය හැම දවසෙම සිංහමාන ඉල්ලමින් ඉන්නවා ක්‍රියාපද 3 වෙනි පරිච්ඡේදයේ. ඔක්කොම මිනිස්යන් අනුකම්පා කළා ඔවුන්ට ඒ මුදල් දමනවා. දෙනවා මුදල්. යොහාන් පේතුරුස් මොනවද කියන්නේ? ඒ දවසේ උන් තීරණය කරනවා අපි දෙන්න යන්නේ නැහැ සල්ලි. හැමදාම දුන්නා අපි දෙන්නේ නැහැ සල්ලි. අපි අද දවසේදී
අපිට ස්වාමීන් වහන්සේ දී තිබෙන ආධිපත්‍ය පාවිච්චි කරන්න මේ 6 වෙනි පැයදී උන් යාඥා කරන්න යන්නේ. යාඥා කරන්න යන්න ගමන් උන් දකින්නවා. උන් හිතනවා මේ පුද්ගලයා හැම දවසෙම සිංගමන් ඉල්ලමින් ඉන්නවා. මේ ආකාරයෙන් මේ පිටත මළුවේ නැත්නම් පිටත දොරටුවේ මොවුන් සිංගමන් ඉල්ලමින් ඉන්න ඕනේ නැහැ. මේ පුද්ගලයාට පුළුවන් අතුල්ට ඇවිල්ලා අපිට යාඥා කරන්නට මේ සුවවීම සිදු වුණ වෙලාවේදී පුළුවන් ඒ දේ සිදු වෙන්න. හැම දවසෙම පිටත ඉන්නලා සමහර අය අද ඒ වගේ තමයි. ගොඩාක් කට්ටිය පිටත ඉඳන් කියන අනේ ස්වාමිනී මට දෙන්න. ස්වාමීන් වහන්සේ කැමති දෙන්න. දැන් පේතෘස් යෝහානි කිව්වා රන් රෙදි මට නෑ. යේසුස් වහන්සේගේ නාමයෙන් නැගිටලා ඇවිදින්න කියලා අතෙන් අල්ලලා එසෙව්වා. මේ මිනිස්සු මනා කරන බයිබලයේ කියනවා නැගිටලා උඩ පානිමින් ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරයි කියලා කියනවා. එක ෂණයකින් සිදු වුණා. ඒ ආධිපත්‍ය වුන් තේරුම් ගත්තා. වුන් තේරුම් ගත්තේ නෑ වුන් ඉන්න ස්වභාවය. වුන් බැලුවේ නෑ අවට ඉන්න සෙනග. සමහරවිට ඔබ හිතන්න පුළුවන් මේ දේ සිදු නොවුණාම මොනවද වෙන්නේ? ඔක්කොම මිනිස්සුගේ අවධානය යොමු වෙලා තියෙන මොනවද මේ මිනිස්සයා සල්ලි දෙන්නේ නැතුව මොනවද කරන්නේ? යේසුස් වහන්සේගේ නාමයෙන් නැගිට ඇවිදින්න කිව්ව වෙලාවේදී මේ මිනිස්සයා නැගිට්ටා. ඕන් දැනගත්ත උන් තිබුණ ආධිපත්‍ය මොකක්ද කියලා. යම් දේවල් සිදු වෙන්න යනවා. ඔබ ඇදහිල්ලෙන් පියවර ගන්න වෙලාවදී යම් දේවල් සිදු වෙන්න යනවා. අද සමහර දේවල්ට ඔබ ඉඩ ඇරලා තිනවා. මේ පුද්ගලයා හැම දවසෙම ජීවත් වෙන්නේ මේ ආකාරයෙන් තමයි. ඕන් දැක්ක එක දෙයක් තමයි. ඕ මේ ස්ථානේ සිටිය යුතු නෑ හැම දවසෙම. හැම මිනිස්සෙක්ගේම අනුකම්පාව ලැබිය යුතු නෑ. ඕගේ පාද සවිමත් වුණොත් උට රැකියාවක් කරන්න පුළුවන්. උට ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් තිබෙනවා. යැපෙන්න ඕනේ නෑ කාගෙන්වත්. ඒ දවසේ ස්වාමීන් වහන්සේ ඕන් දෙන්න පාවිච්චි කරා. ආධිපත්‍යයෙන් යුතුව ක්‍රියා කරපු වෙලාවදී. මට හැඟෙනවා දවසේදී ස්වාමීන් වහන්සේ යම් සිදුවීම් දිහා බලලා ඔබ තාමත් තේරුම් ගන්න නෑ. උන්වහන්සේ දී තිබෙන බලය, ඒ ආධිපත්‍යය. ඔබ ඉඩ ඇරලා තිනවා සමහර දේවල් වලට. ඕක අවුරුදු ගණනාවක් තිස්සේ වෙන්න පුළුවන් සමහර දේවල්. අද මට හැඟෙන දෙයක් තමයි ස්වාමින් වහන්සේ ඔබවත් මාවත් කැඳවලා තිනවා. විශේෂ පුද්ගලයන් ලෙස ආධිපත්‍යයෙන් යුතුව ක්‍රියා කළ යුතු සෙනගක් ලෙස ස්වාමින් වහන්සේ ඔබවත් මාවත් කැඳවලා තිනවා. අපි යෝහන් සුභාරංචි 13 වෙනි පරිච්ඡේදය 12 වෙනි පදේ ඉඳන් 16 වෙනි පදේ දක්වත් කියවමු බලන්න. මොනවාද කියන්නේ? මේ ආධිපත්‍ය යුතුව ක්‍රියා කරන වෙලාවේ මම කියන හැම වෙලෙම ආධිපත්‍යයකට යටත් වීම කොතරම් වැදගත්ද? මොකද්ද කියන්නේ? යෝහන් 13:12 ඉඳන් 16 වෙනකම් යේසුස් වහන්සේ මොනවාද කරේ මේ ස්ථානයේ? මෙසේ උන්වහන්සේ ඔවුන්ගේ පාද සෝදා තමන් ඇඳුම් ඇඳ නැවත හිඳගත් කල ඔවුන්ට කියනසේක් මා නුඹලාට කළ දේ කිමෙක්දැයි නුඹලා දන්නහුද? ආචාර්යනි ස්වාමිනී කියා නුඹලා මට කියහුය. නුඹලා කියනවා හරිය. මක්නිසාද මම එසේ වෙමි. ඉතින් ස්වාමීද ආචාර්ය වූද මම නුඹලාගේ පාද සේදීම නම් නුඹලා විසිනුත් එකිනෙකාගේ පාද සේදිය යුතුය. මක්නිසාද මා නුඹලාට කළ ලෙස නුඹලාත් කරන පිණිස නුඹලාට ආදර්ශයක් දුනිමි. සැබවක් නුඹලාට කියමි. දාසයෙකු තමාගේ ස්වාමියට වඩා උතුම් නැත. පණිවුඩකාරයෙක්ද තමා යැවූ තැනැත්තාට වඩා උතුම් නැත. හරි. මෙතන මේ වචනය අවසානයේ බලමු. සැබවක් නුඹලාට කියමි. දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නැත. ඊළඟට කියන පණිවිඩකාරයෙක්ද තමා යැවූ තැනැත්තාට වඩා උතුම් නැත. ඒ ස්ථානයේ උන් තේරුම් ගත්ත යටහත් පහත්කම. යටහත් වීම කියලා කියන්නේ මොකද්ද? යේසුස් වහන්සේ ඒ දේ ආදර්ශයක් උන්වහන්සේ පෙන්නවා. පාද සේදීම තුල ගෝලෙන්ගේ. අද මට හැඟෙන දෙයක් තමයි ආධිපත්‍ය පැමිණෙන්නේ ඔබ යටහත් වෙන හැම වෙලාවකදී. ඔබ කියන වෙලාවේ ස්වාමිනී මගේ ශක්තියෙන් මගේ උත්සාහයෙන් යම් දේවල් කරන්න බෑ. මට ඔබ වහන්සේ අවශ්‍යයි. ඒ දේ තේරුම් ගත් වෙලාවේ ස්වාමීන් වහන්සේ දැන් මේ පුද්ගලයන් යේසුස් වහන්සේ පෙන්නවා. හරිද? උන්වහන්සේ යටහත් පහත් කමින් ඒ දේ ක්‍රියාව කරා. ඕන් තේරුම් ගත්තා. ස්වාමීන් වහන්සේ ආධිපත්‍ය යුතු ක්‍රියා කර වෙලාව තිබුණා. යටහත් කමින් ගෝලිගේ පාද සේදු වෙලා තිබුණා. ඒ අවස්ථාන් දෙකේදීම දකින්න පුළුවන් ස්වාමීන් වහන්සේ ආදර්ශයක් වුණා. අද අපි තේරුම් ගමු දෙවියන් වහන්සේ ඔබවත් මමත් කැඳවනවා ආධිපත්‍ය යුතුව ක්‍රියා කරන වෙලාවේදී ඔබ ඉන්නා වූ ඔබ කරන්නා වූ දේවල් තුල ඔබ තේරුම් ගන්න බලන්න. ඔබ යන්නේ ඔබේ ශක්තියෙන් නෙවෙයි ඔබේ උත්සාහයෙන් නෙවෙයි. ඒ වගේම අපි බලමු අපි එක එකනා මුණ ගැසෙන වෙලාවේදී අපි කණ්ඩායම් වල එකට ක්‍රියා කරන වෙලාවේදී ඔබ තේරුම් ගන්න බලන්න එක අතකින් ඔබ
ආධිපත්‍යයක් යටතේ ඉන්නේ. ඔබ යම් දේවල් කරන වෙලාවේදී ස්වාමින් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. ඒ වගේම ඔබත් එක්ක යාඥා කරන්න තවත් සෙනගක් ඉන්නවා. ඔබ තනි වෙලා නැහැ. දැන් ආධිපත්‍ය යුතුව ක්‍රියා කරනවා කියලා කියන්නේ ඔබ ඔබේ ශක්තියෙන් ඔබේ උත්සාහයෙන් කාටවත් ගණන් දීමක් නැහැ. ඔබට උමනා දේවල් කරනවා නෙවෙයි. මම විශ්වාස කරන අද ගොඩාක් අය ඔබ වෙනුවෙන් යාඥා කරන හින්දා ස්වාමින් වහන්සේ ඔබ තුලින් යම් දේවල් කරන්න පුළුවන්. හැබැයි ඔබගේ තිබෙන කොටසක් ඔබ ඒ දේවල් ලබා ගන්න දෙවියන් වහන්සේගෙන්. හොඳයි මම කියන්නේ ගොඩාක් අය ඔබට යාඥා කරයි. ඔබ ගිහිල්ලා දැන් යේසුස් වහන්සේ කිව්වේ උන්වහන්සේ දුන්නා බාලයේ ආධිපත්‍ය දුන්නා ගෝලින්ට ගිහිල්ලා ඒ දේ මනුෂ්‍යන් අතර දෙන්න ඒ කියන්නේ රෝගින් මත අත්බල යාඥා කරන්නට දේව රාජ්‍ය ප්‍රකාශ කරන්නට සුභාරංචි ප්‍රකාශ කරන්න බලයෙන් යුතුව ප්‍රකාශ කරන්න කියලා කිව්වා. හැබැයි ගෝලින් මොකද්ද කරේ? ගෝලින් තේරුම් ගත්ත ස්වාමින් වහන්සේගේ ඒ විසුද්ධාමාංශගේ පාළය අත්දකින්න උන් රැඳී හිටියා. ඔවුන් උන්වහන්සේගේ ආවරණයට පැමිණියා. හැබැයි ඔවුන්ගේ ජීවිතවල පෞද්ගලික ජීවිතවල ඔවුන් ලබා ගත්ත යම් දේවල්. ස්වාමීන් වහන්සේ ලබා ගත්තා. ස්වාමිනේ මට දෙන්න. දැන් කෙනෙක් එක්ක ගමන් කළ පාළියට උන්ට ආලේපය ලැබෙන්නේ නැහැ. මම කියන්නම් ආලේපය ලැබෙන වෙලාවල් තියෙනවා. හරිද? මම කියන්නේ ගමන් කරන එක හොඳයි. නායකයෙක් එක්ක ගමන් කරන වෙලාවේදී ඔව් යම් දේවල් ප්‍රකාශ කරන වෙලාවේදී ඔහු ඒ සංසිත් එක්ක ගෝලින් හිටියා. ගෝලින් ගිහිල්ලා දැක්කා යේසුස් වහන්සේට ඒ ආධිපත්‍ය යුතුව ක්‍රියා කරන වෙලාවේ ගෝලින් බලන් හිටියා. ගෝලින් දැක්කා මේ දේවල්. යේසුස් වහන්සේ කොහොමද ක්‍රියා කරන්න කියලා. හැබැයි ඔවුන්ට අවස්ථාවන් පැමිණෙන වෙලාවේදී ඔවුන් තනියම යන වෙලාවේදී ඔවුන් ස්වාමින් වහන්සේගේ බලය ආලේපය ලබා ගත්ත ඒ ක්‍රියාවට යෙදෙන්න. ඔවුන් කිව්වේ නෑ මම යේසුස් වහන්සේත් එක්ක හිටියා. යේසුස් වහන්සේ කරා දැන් මමත් ගිහිල්ලා යාඥා කරනවා යම් දේවල් සිදු වෙනවා නෑ. මට හැඟෙන දෙයක් තමයි ඒකාතකින් ඔවුන් රැඳුණා. අර ලූක් 24:47 කියන බලය ලැබෙන තුරු ඔවුන් ජෙරුසලමේ රැඳී සිටියා. ඔවුන් එක පියවරක් තැබුවේ නෑ. ආලේපේ නොමැතිව යම් දේවල් කරන්නට. ඔවුන් ආධිපත්‍යයෙන් යුතුව ක්‍රියා කරන හැම වෙලාවෙදීම ඔවුන් යම් දේවල් ලබා ගත්තා. ස්වාමීන් වහන්සේගේ බලය ලබා ගත්තා. අද මට හැඟෙන දෙයක් තමයි ස්වාමීන් වහන්සේ ඔබ එක එක්කෙනා පාවිච්චි කරන්න සූදානම්. ඔබ කුමන තරාතිරමක ඉන්න පුළුවන්. කුමන පසුබිමින් එන්න පුළුවන්. ඔබ හිතන්න පුළුවන් අවුරුදු ගණනාවක් ඔබ යම් දේවල් තුලින් ගමන් කරනවා තාම ජයග්‍රහණයක් නෑ. මට හැඟෙන දෙයක් තමයි අද දවසේ ස්වාමීන් වහන්සේ සභාවට නැවත වාරයක් යතුරක් දෙනවා ආධිපත්‍ය. ඒ යතුර දෙනවා. ඔබට පාවිච්චි කරන්න පුළුවන් ඒ යතුර. උදාහරණයක් ගත්තොත් ඔබට අයිතිවාසිකමක් තියෙනවා නම් නිවසක ඔබට පුළුවන් ඒ නිවසට ඇතුල් වෙලා කාමරයකට ගිහිල්ලා ඔබට යතුර තියෙනවා දොර අරින්න. ඔබට අයිතිවාසිකමක් තිබෙන හින්දායි නිවස තුල. හැබැයි පිටත පුද්ගලයෙක් ඔබට ඇවිල්ලා බෑ නේද කරන්න ඔබේ නිවසට ඇවිල්ලා. එහෙනම් ඔවුන් කරන්නේ හොරකමක්. ආධිපත්‍ය යටතේ ඉන්න පුද්ගලයෙක්ට යම් දේවල් කරන්න පුළුවන්. දැන් ඔහුගේ ඇවිල්ලා තමන් දන්නවා තමන්ගේ නිවස. කවුරුත් කියන්න ඕනේ දැන් මගේ දරුවට ඇවිල්ලා අහන්න ඕනේ තාත්තේ මම මේ දේ කරන්නද? ගේ ඇතුලේ ෆ්‍රිජ් එක අරින්නද? අහවල් දේ කරන්නද? ඔව් කියන්න ඕනේ ඈගේ නිවස. ඇයට පුළුවන්. අද මම විශ්වාස කරනවා ඔබට ස්වාමීන් වහන්සේ දෙන දරුකම. ඔබ උන්වහන්සේගේ දරුවෙක්. උන්වහන්සේගේ දරුවෙක් නම් ඔබට අයිතියක් තියෙනවා. ඒ ස්වර්ගීය පියාණන්ගේ දරුවෙක් ඔබ. සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි. අද සාමාන්‍ය පුද්ගලයන්ට යම් දේවල් කරන්න තියෙන හැකියාවක් විතරයි. යම් දෙයක් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට ඔහුට කරන්න බෑ. හැම දෙයක්ම කරන්න බෑ. යම් දේවල් කළා ඔහු අසමත් වෙලා තියෙනවා. හැම දෙයක්ම කරන්න බෑ. මට හැඟෙන දේ තමයි අද දෙවියන් වහන්සේගේ දරුවන් වන ඔබටත් මටත් ස්වාමීන් වහන්සේ ඉල්දින යතුරක් ඔබ ඒ දේ පාවිච්චි කරන්න. ආධිපත්‍ය යුතුව ගිහිල්ලා යම් දේවල් කරන වෙලාවෙදී ස්වාමීන් වහන්සේ ඒ තුල ක්‍රියා කරන්නට යනවා. යම් දොරවල් විවෘත වෙන්න යනවා. ඔබ නොසිතූ ස්ථානවල ස්වාමීන් වහන්සේ ගෙන යන්නට යනවා. මම හැම වෙලෙම කියන දෙයක් තමයි මේ පහුගිය කාලවලදී මිනිස්සු ගිහිල්ලා දොරවල් වලට තට්ටු කරාම තමයි දොර ඇරෙන්නේ නේ. දොර තට්ටු කරන්න දොර අරින්නේ කවුරු එක්කෙනෙක්. හරිද? අද ඔබ දන්න නවීන තාක්ෂණේ
ඔබ යන්න පුළුවන් ස්ථානයට ගියාම දොරවල් ඉබේටම ඇරෙනවා. දේව රාජ්‍යෙත් මේ වගේ තමයි. ස්වාමින් වහන්සේ ඔබ හරි ස්ථානයේ සිටින වෙලාවේදී ඉබේටම දොරවල් විවෘත වෙනවා. කවුරුත් අරින්න වහන්න කරන්න දෙයක් නැහැ. ස්වාමින් වහන්සේ දී අරින්නේ. ඒ ඇතුළට ගියාට පස්සේ ඒ වැහෙනවා. තවත් කාටවත් යන්න බෑ. ඒට ගමන් කරන්න බෑ. ඔබයි විශේෂත්වය. ඔබට යන්න පුළුවන් ඇතුල් වෙන ස්ථානෙට ඇතුල් වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට යන්න බෑ ඒක. ඒ ආධිපත්‍ය මම කියන්නේ නැහැ දැන් මේක මේ ප්‍රායෝගික දෙයක් මේ සාමාන්‍ය සිදුවෙන දෙයක් ඔය තැන්වල. හැබැයි ඔබ ඒක ගත්තොත් ආත්මීකරණය කරා. අද ස්වාමීන් වහන්සේ ඔබට දොරවල් විවෘත කරනවා. ඔබ හරි ස්ථානයේ සිටින වෙලාවේදී ආධිපත්‍යතුව ක්‍රියා කරන වෙලාවේදී දෙවියන් වහන්සේ ඒ මාර්ග විවෘත කරන ඔබට. ඒක තමයි මේ ස්කේවගේ පුත්‍රයන් බැලුවේ. යක්ෂාත්මවලට තරවටු කරන වෙලාව උන් හිතුවා අපිටත් පුළුවන්. ඒගොල්ලෝ කරන පාවුල් කරනවා යේසුස් වහන්සේ කරන අපිටත් පුළුවන් ඒ දේ කරන්න. සතුර දැනගෙන හිටියා. ඔව් ඇහුවා ප්‍රශ්න. ඔබ කවුද? ඔබ කවුද මට තරවටු කරන්නේ? ඔබට තියෙනවද ආධිපත්‍ය මට තරවටු කරන්න? අද අපි එම් බලන ස්ථානකට ඇවිල්ලා කියමු ස්වාමිනී මට අවශ්‍යයි. ඔබ වහන්සේගේ බලය, ඔබ වහන්සේගේ ආධිපත්‍ය මම තේරුම් ගන්නට. අපි ආධිපත්‍ය යුතු සෙනගක් මගේ සහෝදරී. පරාජ සෙනගක් නෙවෙයි. ඔබට දීලා තියෙන යම් දේවල් ඒ දේවල් පාවිච්චි කරන්න. ඒක තමයි මම අර මුල් පරිච්ඡේදයේ ගෙනාවේ යේසුස් වහන්සේ ගෝලින්න කැඳවලා ආධිපත්‍ය බලය දීලා ඕන යැව්වා. අද ආධිපත්‍ය බලය අපි තියාගෙන අපි යන්නේ නැහැ. අපි තියාගෙන ඉන්නවා. අපි මොනවත් කරන්නේ නැතුව ඉන්නවා. ඒ බලයේ ආධිපත්‍යය තිබෙනවා. ස්වාමීන් වහන්සේ සුද්ධාම් බලය දීලා තිනවා. ඔබට දීමනා දීලා තිනවා. ඔබ ස්වාමීන් වහන්සේ පාවිච්චි කරලා තිනවා කාලයකදී. දැන් ඔබ කිසි දෙයක් නොකර ඉන්නවා. අද මට හැඟෙනවා ස්වාමීන් වහන්සේ ඔබ එක එක්කෙනාව පාවිච්චි කරන්න කැමති. ඒ ආධිපත්‍ය හරි ලෙස පාවිච්චි කරන්න. තේරුම් ගන්න බලන්න ඔබ තුල ඉන්නේ කවුද? ඔබ කොතරම් බලවත් වූ පුද්ගලයෙක්ද ස්වාමින් වහන්සේ තුල? සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි. අද නිකන් සමහර කට කියනවනේ සමහර අය ඔවුන් පහත් දමලා. ඔබ පහත් දමලා කියන්න පුළුවන් මම නොවටින පුද්ගලයෙක්. හොඳයි නොවටින පුද්ගලයෙක් තමයි. අපි හැම කෙනෙක්ම නොවටින. උන්වහන්සේ අපිව තෝරගත්තේ නැත්නම් අපි නොවටින පුද්ගලයෙක්. ඔබ ස්වාමීන් වහන්සේට පුළුවන් මේ නොවටින පුද්ගලයන්ම වටිනාකමක් ඇති පුද්ගලයෙක් බවට පත් කරන්න. අද ඔබ එක ස්ථානකම රැඳිලා කියන්න පුළුවන් කවුරුත් මාව බලන්නේ. කවුරුත් මාව තේරුම් ගන්න නැහැ. නමුත් ස්වාමීන් ඔබ තුල සිටින දෙවියන් වහන්සේ කොතරම් බලවත් දෙවි කෙනෙක්ද? සමහර දේවල් කරන්න මිනිස්සුන් නොයෙකුත් වෑයම් කරනවා. නොයෙකුත් දේවල් ලබා ගන්න. මම කියන්නේ ස්වාමීන් වහන්සේ ස්තුති නොයෙකුත් අය ඉන්නවා. දක්ෂතාවයන් හැකියාවන් තියන අය. නමුත් ස්වාමීන් වහන්සේ ඊට අභිබවා ක්‍රියා කරනවා. ඔබව පාවිච්චි කරනවා. ඒ ස්ථානවලට ඔබව ගෙන යනවා. මිනිස්යන් අත්හැරිය දේවල්, මිනිසෙන්ට කරන්න බැහැ කිව්ව දේවල් ස්වාමීන් වහන්සේ ඔබ තුලින් කරන්න පුළුවන්. ඔබව පාවිච්චි කරනවා. ආධිපත්‍ය යුතුව වචන ප්‍රකාශ කිරීමක්. හොඳ උදාහරණයක් ගමු. අවසානයේ මම මේ කියන පරණ ගුස්සමේ ගොලියත් දාවිත් ඉදිරියට එන වෙලාවේදී දාවිත් අභියෝග කරන වෙලාවේදී දාවිත් මොනවද කරේ? ඔහුගේ ශක්තියෙන් ඔහුගේ උත්සාහයෙන් නෙවෙයි කරේ. ඔහු කිව්වා මට පුරුදු නෑ මේ යුද ඇඳුම. සාවුල් කිව්වා මේක පැනලා ගන්න. ඔහු කිව්වා මම යන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔහුට තිබුණා අර කැටපොල් එකක් තිබුණා. ගල් පහක් ඔහුගේ අතේ තිබුණා. ඔබ හිතන්න බලන්න ඒ ගොලියත් අභියෝග කරන වෙලාවේදී ඔහු එක පහරකින් ගොලියත්ව බිම දැමුවා. එක පහරකින්. ඔබ හිතන්න නිකන් මොහොතකටවත් හිතන්න බලන්න. ඒ ඉලක්කය වැරදුනා නම් ඒ කරපු ප්‍රහාරය වැරදුනා නම් ඒ නල්ලට වැදෙන්නේ නැතුව ඔහු නැත්තම් හිස එක පැත්තට හැරෙව්වා නම් මොකක් හරි දෙයකින් ඒක අතපසු වුණා නම් මොකද්ද සිදු වෙන්න යන්නේ? ඔහු ඉතුරු වෙයිද?
දෙවැනි දේ ප්‍රහාර දෙනකන් ඔහු බලාගෙන ඉඳීද? එක පහරකින් සතුර විනාශ කර දැම්මා. අද අපි මොනවා කරන්නේ? ඉලක්කයන් ගොඩාක් තියෙනවනේ. එක දෙයක් නෙවෙයි තවත් දෙයක්, තවත් කෙනෙක්, තවත් දෙයක්. එක පතාවද ඔහු වැටුණා. වැටුණු වෙලාවේදී ඔහු ඒකට සැහැීමවත් වුණාද? ඔහු දැන් වැටුණා දැන් හරි. ඊට පස්සේ මොනා කරේ? ඔහු සම්පූර්ණ විනාශ කර දමන්න ඔහුගේම කඩුව අරගෙන, ගොලියෙක්ගේ මඩුව අරගෙන ඔහුගේ හිස කසා දැම්මා. ඒ අවස්ථාව ඔහු ප්‍රයෝජනට ගත්තා. සතුර පරාජය කරන්න. ආධිපත්‍යයෙන් යුතුව ක්‍රියා කරන හැම වෙලාවෙදීම ඔබට තියෙනවා ඉලක්කයක් මගේ සහෝදරයෝ. ඔබ දෙවෙනි වතාවත් තුන්වෙනි වතාවක් හිතන්න එක වතාවයි. එක ඉලක්කය එක දේ මේ දේ සිදු වෙනවා. ප්‍රකාශ කරන වෙලාව යම් දේවල් සිදු වෙනවා. ඒ පරාජය සතුරා දකිනවා. අද අපි එම් බලන ස්වාමීන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා කියමු ස්වාමිනී සමහර දේවල්ට අපි ගොඩාක් ඉඩ දීලා තියෙනවා. මට හැඟෙන දේ තමයි කාලය ගිහිලා තියෙනවා ගොඩාක් අපි නාස්ති කළා. සමහර අය සභාවේ ඉන්නවා අවුරුදු ගණනාවක් තිස්සේ. මම කියන්නේ හරිද? මම කියන්නේ මම හරි පුද්ගලයෙක් ඔබ තමයි ඔක්කොම වැරදි කියලා නෑ. මම කියන මගේ ජීවිතේ තියෙන ගොඩක් දේවල්. සමහර දේවල් ඉඩ දීලා තියෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ මේ දේ ගිහිලා තියෙනවා. මේකේ ජයග්‍රහණයක් නැද්ද? අද ඔබ තේරුම් ගන්න ඔබට දී දින ආධිපත්‍ය. ඔබ පාවිච්චි කළ යුතු තිබෙනවා. ඔබ කියන්නේ ස්වාමිනී මම සතුරට ඉඩ දීමක් කරන්නේ නෑ. ධර්මිෂ්ඨව ඔබ ක්‍රියා කරන හැම වෙලාවකදීම ස්වාමින් වහන්සේ ඔබට උත්තර දෙන්න යනවා. ඒ ආධිපත්‍ය පාවිච්චි කරන හැම වෙලාවකදීම ඔබ දකින්න යනවා. ස්වාමින් වහන්සේ ක්‍රියා කරන ආකාරය. ඔබ කුඩා සෙනගක් නෙවෙයි. ඔබ ඵල රහිත සෙනගක් නෙවෙයි. ඔබ ආධිපත්‍ය යුතු සෙනගක්. අද අපි එම්බන් ස්වාමීන් වහන්සේ පාමුලට ඇවිල්ලා අපි පළමුවෙන් කියමු ස්වාමිනී මට සමාව වෙන්න. මම ඔබ වහන්සේ දී තිබෙන ආධිපත්‍ය ඉතා සුළු කොට සැලකුවා. සමහර දේවල් අසුළුවට ගත්තා. ඔව් ස්වාමිනී ඔබ වහන්සේ වචනේ කියලා දින ඇදිලිවන්තයට දී තිබෙන ලකුණු කියලා. ඒ කාලේ සිදුවුණු දෙයක් වෙන්නේ නැති. ඒක අද වර්තමානයේ නෙවෙයි. මං කියන වර්තමානයේ සිදු වෙනවා. ඒ කිව්වා කියලා ඒකේ අන්තිර යන්නත් එපා. ඒ වචනවල කියනවා මරණීය වසජාතිය බීවත් කිසි අනතුරක් සිදු වෙන්නේ නැහැ. ඔබ ඊතරම් මේ ස්මාර්ට් නිර්භීත වෙන්න එපා හරිද? මම ඕන දෙයක් නැහැ. යම් ආකාරයකින් ඒ දේ කවුරු ඔබට දුන්නත් ඒ දේ කිසි බලපෑමක් වෙන්න යන්නේ නැහැ. ස්වාමින් වහන්සේ ඔබ එක එක්කෙනාව බලවත් කරන්න යනවා. අද අපි බලන්න අපි මං ඉල්ලන ඔබ ඉන්න ස්ථානෙම නැගිටින්න බලන්න. නැගිටලා අපි පළවෙනිම ස්වාමීන් වහන්සේ කියමු ස්වාමිනී මම මේ ආධිපත්‍ය ලබා ගන්නවා. ඒ බලය ලබා ගන්නවා. මම ඉල්ලන ඔක්කොම අපි නැගිටින් බලන අපි ඉන්න ස්ථානේ. අපි කාරණා දෙකක් කරන්න යනවා දවසේදී. පළවෙනිම මම කැමති ඔබ නැගිටලා ඉන්න වෙලාවේදී